තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම. ධර්මානුකූල සමාජයක් බිහි කිරීමේ අරමුණින් 24 පැය පුරාවටම ලෞතුරු ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ ආරූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය දායකත්ව ධර්ම දේශනාවයි අප මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සුපින්වත්නි, ඒ අනුව අද දවසේදී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප කෙරේ දයානුකම්පාවෙන් ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පැපිලියාන සුනේත්‍රා මහදේවී පරිවෙනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පළමුවෙන්ම ගෞරව නමස්කාර පූරකව සාදුනාදයක් පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මෙම ධර්ම දානමය පින්කම සඳහා තමන්ගේ සැදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ අංක 36න් 3D නිවසේ පදිංචි සෝමා හේවාමාන්න මෑණියන් ඇතුළු දූදරු සහ ඥාති පිරිස විසින්. ඉතින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා ප්‍රථමයෙන් සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි නායක හාමුදුරනේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුඛුමෝ රජෝ පටිවාතංව කිත්තෝති සාදු 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 ගෞරවාස්පද අපේ දරණාගම කුසල ධම්මාභිදාන බෞද්ධ නාලිකාවේ අධ්‍යක්ෂ නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපේ සෝමා හේවාමාන්න මෑණියන් තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඒ වගේම අභාව ප්‍රාප්ත දරුවෙක් සහෝදර සහෝදරියන් ආදී මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම තමන්ගේ 80 වෙනි ජන්මදිනයට තුනුරුවන්ගේ සරණ දිවි රැකවරණ ආශිර්වාද සලසා ගැනීම සඳහාත් බොහෝ දිනෙකට වැඩ පිණිස උතුම් ධර්ම දේශනාවක් පවත්වාගෙන මුළු මහත් ලංකාවාසී ලෝකවාසී බණ අසනු කැමැති සදහැවතුන්ට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දාණය ධර්ම දායාදේ ලබා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. එක දහම් පදයක් වෙනුවෙන් කොච්චර වටිනාකමක් අපේ සම්බුද්ධ ශාසනය තුල දීලා තියෙනවද කියන එක ඔයයට මතක ඇති. දහම් සොඩ ජාතකයේ දිහා බැලුවොත් එදා අපේ බෝසතාණන් වහන්සේ ධර්මය අතුරුදන් වූ යුගයක කල්පනා කළා ධර්මයේ නැතුව ජීවත් වෙනවයි කියන්නේ ඔටුන්නක් නැතුව රජකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ධම්මේන මේව මේ අත්තෝ මට ධර්මයමයි අවශ්‍ය කියලා තමන්ගේ දරුවන්ට මැති ඇමතිවරුන්ට රාජ්‍ය පවර්ලා දීලා ධර්මය හොයාගෙන යනවා. එහෙම ධර්මය හොයාගෙන යනකොට එතුමන්ට ධර්මය ලැබෙන්නේ නැහැ. හැබැයි ශක්‍රයා එක්තරා භයානක රාක්ෂස වේශයකින් ඇවිල්ලා සඳහන් කරනවා මම දන්නවා බණ කියලා. අන්තිමට කියනවා එහෙමනම් ධර්මයේ දන්නවනම් මට කියා දෙන්න. මට බඩගිනි. එහෙමනම් ධර්මය කියා දෙන්න ක්‍රමයක් කොහොමද හොයාගන්නේ? මං ඔබව කාලා බණ කියන්නම් කිව්වා. ඉතින් මාව කෑවෙන් පස්සේ කාටද බණ කියන්නේ? ඊට පස්සේ කියනවා හොඳයි එහෙමනම් ඔබට ධර්මලාභයත් මට මංසලාභයත් කියන මේ දෙකම ලැබෙන්න ක්‍රමයක් කියන්නම්. කන්දෙන් උඩට පයින්ද කටට පයින් අතරතුර බණ කියන්නම් කියලා. නමුත් ශක්‍රයා ස්වකීය වේශයෙන් බෝසතාණන් වහන්සේ අරගෙන ගිහිල්ලා දිව්‍ය භවනයේ තියාගෙන ඊට කලින් බුදු කෙනෙක්ගෙන් ශේෂ වෙච්ච බණපදයක් කියනවා. ඒ කියපු බණපදේ මොකද්ද කියලා දන්නවද? ඒක අදටත් තියෙනවා. ඒ කියපු බණපදේ තමයි අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියන මෙන්න මේ ගාථාව. ඒ විදිහට බෝසතාණන් වහන්සේ තමන් බුදු වෙන්න කලින් බෝසත් අවදීයේදී ධර්මයේ සොයා ගිහිල්ලා ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට පේනවා ධර්මචර්යාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේ වෙන් කරපු අපේ බෝසත් චරිත ඓතිහාසික චරිත දිහා බැලුවාම අද අපිට බොහෝ දෙනෙක් දකින්න ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයේ විලාසිතාවක් කරගත්තු. ඒ වගේම බෞද්ධ ප්‍රතිපදාවන් කියන බොහෝ දේවල් විලාසිතාවකට හරවගත්තු. හුදෙක්
මුහුණත බෞද්ධයන් විතරක්. අර ෆේස්බුක් කියලා වගේ තියෙන්නේ. ඒ වගේ මේ මුහුණත බෞද්ධයෝ විතරක් ඉතුරු වෙලා අර ආධ්‍යාත්මික ගුණයන් එක්ක ධර්මචර්යාව සැබවින්ම ප්‍රගුණ කරන බෞද්ධයන් ක්‍රමානුකූලව අඩු වෙච්ච බවක් අපිට පේන්න තියෙනවා. ඒ නිසාම මේ බලපෑම මුළු මහත් බෞද්ධ සමාජයේටම බරපතල ලෙස හානි වෙලා තියෙනවා. නිදසුනක් හැටියට කියනවා නම් ඔය අය දන්නවා අපේ බෝසතාණන් වහන්සේ පිළිබඳව බුදුහාමුදුරුවෝ පිළිබඳව අතීතේ කොහොමද අපි දැක්කේ ත්‍රිපිටකය තුලින් අටුවා තුලින්. ඕවා ගැන පොත්පත් ලියන්නත් අපේ හාමුදුරුවෝ බය වුණා. දැන් විශේෂයෙන් අපි ගත්තොත් බෝසත් සිරිත බුද්ධ චරිතය ගත්ත මේ දේවල් ගැන ලිව්වේ ඉතාමත්ම නිවැරදිව සහ ඉතාමත්ම පරිස්සමින් මේ බෝසත් සිරිත රැකගන්න බුද්ධ චරිතය රැකගන්න ඒ තුල සද්ධා භක්තිය උපදින විදිහට. හැබැයි ටික මෙව ඇවිල්ලා අද ඉතාමත්ම ලඝු වෙච්ච ඉතාමත්ම හීන කරපු සාමාන්‍ය මිනිස්සෙක්ගේ චරිතයකට සම්බන්ධ වෙච්ච චරිතයක ගානට බෝසත් සිරිත පල්ලෙහා දාපු චිත්‍රපටියටන් හැදිලා තියෙනවා. සිද්ධාර්ථ ගෞතම චරිතය ඒ තරම් හරියට රත්තරන් ආභරණ ගලවලා පොල්කටු ආභරණ දැම්මා වගේ කෙනෙක්ට බෝසත් සිරිත විනාශ කරන චිත්‍රපටි පවාද නිර්මාණය වෙලා තියෙනවා. මම මේ කියන්න හදන්නේ බෞද්ධයන්ට අවශ්‍ය වෙන්නේ අර උත්තරීතර බෝසතාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ 2600කින් පස්සේ පොළොවට පාගන්නද? නිසා බෞද්ධයන් හැටියට අපි අවබෝධාත්මක බෞද්ධයෝ විය යුතුමයි. ඒ නිසා මීට වඩා ප්‍රඥාවෙන් බුදුදහමත් එක්ක ගනුදෙනු කරන්න හැමදෙනෙක්ම කටයුතු කර යුතුයි. සිව්වනක් පිරිසම. එහෙම නැත්තම් ඕනෑ කෙනෙක් කරන හැම දෙයකටම හොඳයි සාදු කියලා අත උස්සන්න මේ පිළිබඳව වගකීම් දරන අයට පුළුවන් කමක් නැහැ. එහෙම කරනවා නම් ඒක මුළු මහත් පොදු සියලුම බෞද්ධයන්ට කරන හානියක් වෙන්නේ නැද්ද? සියලුම බෞද්ධයන්ට කරන හානියක් බවට පත් වෙනවා. බෞද්ධයන්ට විතර ලංකාවේ බෞද්ධයන්ට විතරක් මේ බෝසතාණන් වහන්සේ පිළිබඳ මුළු මහත් ලෝක බෞද්ධයන්ටම කරන හානියක් බවට පත් වෙනවා. ඒ නිසා අපි නිතරම හිතන්න ඕනේ අපිට තියෙන වැදගත් කාරණා ටිකක්. එකක් තමයි ධර්ම දේශනා කරනකොට ධර්මයේ තියෙන අර්ථ නොනසා බණ කියන්න ඕනේ. අපිට අයිතියක් නැහැ ධර්මය අපිට ඕන විදිහට අර්ථකථනය කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බුදුහාමුදුරුවෝ අරමුණු කරපු විශේෂයි කතා කරන එක විතරයි මේ ධර්මාසනේ වාඩි වෙච්ච මට තියෙන්නේ. මට හිතලු කියන්න අයිතියක් නැහැ. හිතලු කියනවා කියන්නේ හිතෙන දෙයක් කියන එකනේ. ඒ වගේම තමයි බෝසතාණන් වහන්සේගේ චරිතය බුද්ධ චරිතය පිළිබඳව කාටවත් නිර්මාණ කරන්න බෑ. ඒ නියම බුද්ධ චරිතය තමන්ගේ මනස තුලයි මවා ගන්න එක එක්කෙනාට අයිතිය තියෙන්නේ තමන්ගේ දැනුම පරිදි. ඒ නිසා අපි මෙතනදී පැහැදිලිව මේ ධර්ම දේශනාව මම අවස්ථාවක් කරගන්නවා මුළු රටටම ලෝකෙටම බෞද්ධයන්ට කියන්න බුදු සිරිත බෝසත් සිරිත බුද්ධ ධර්මයේ ගැන බුද්ධ ධර්මයේ එක්ක අපි සෙල්ලම් නොකළ යුතුයි. ඒ පිළිබඳව අපිට තියෙන සම්ප්‍රදාය ඉතිහාසය ථේරවාදී බෞද්ධ ක්‍රමවේදය මේ සියල්ලත් එක්ක ඕනේ අපි ධර්මයේ හදාරන්න. එතකොට තමයි මේ නියම අර්ථය ගන්න පුළුවන් වෙන්නේ. අර එක අපේ පැරණි ගාථාවක සඳහන් වෙනවා යෝ නිරුත්තිං ජානාති පිටකත්තයන් පදේ පදේ විකංකෙය්‍ය වනේ අන්ධ ගජෝවිය. සමහර අය මහා ධර්මඥානයේ ඇති අය හැටියට සලකන්නේ තමාව ඔය පරිවර්තන පොත් කියවලා. පරිවර්තන පොත් කියවලා අර්ථ ගත්තට ඒකේ නියම ධර්මාර්ථය ගන්න බෑ. මොකද දන්නවද ඒකට හේතුව? ඒක කිසියම් භාෂාවකට පරිවර්තනය වීමත් එක්කම ඒ භාෂාවත් එක්ක බැඳිච්ච සංකල්ප වලට මිසක් ඒක තිබුණු මුල් සංකල්පයට යන්න බෑ. ඔය පරිවර්තන පොත් කියවලා තියෙනවා. දැන් අපි හිතමු
අපේ ළඟ තියෙන පොතක් ගිරා සංදේශේ, සැලලිරි සංදේශේ. නැත්නම් ගුත්තිල කාව්‍යය. මේ වගේ ග්‍රන්ථයක් ඉංග්‍රීසියට පරිවර්තනය කළ රස විඳින්න කිව්වොත් කාට හරි ගුත්තිලයේ තියෙයිද පරිවර්තනය කරපු තැන? එතන ගුත්තිලයක් නැති වෙනවා. බුද්ධ ධර්මයත් එහෙමයි. දැන් අරක තියෙන යෝ නිරුක්තිං නජානාති. කවුරු හරි නිරුක්තිය කියලා කියන්නේ පාලිය ත්‍රිපිටක ව්‍යවහාරය. මේ නිරුක්තිය දන්නේ නැත්නම් මාගධිකාය නිරුක්තිය කියලා කියන්නේ මාගධ නිරුක්තිය හේවත් පාලිය. දන්නේ නැත්නම් ජානාති පිටකත්වයන්. ත්‍රිපිටකයේම දැනගෙන හිටියත් පදේ පදේ විකංකෙය්‍ය වනේ අන්ධ ගජෝවිය. හරියට වනාන්තරයේ අන්ධ ඇතෙක් වගේ පියවරක් ගානේ හැප්පෙනවා. ඇතා ලොකුයි හයියයි හැබැයි ඒ වුණාට අන්ධයි. අන්ධ නම් පියවරක් ගානේ හැප්පෙන ඇතෙක් වගේ නියම ධර්මයේ මතු කරගන්න බැරි වෙනවා අර දේවල් හරහා ගියොත්. ඒ නිසා බෞද්ධයෝ නිතරම සූදානම් වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ අපේ බුදුහාමුදුරු දේශනා කරපු නියම ධර්මයේ නියම ධර්මාර්ථය මතුවෙන තරකින් ලබා ගන්න. ඒ නිසා යම් යම් අය සිද්ධ කරන මේ නොඑක ආකාරයේ විකෘතිතාවන් අගය කිරීම සහ ඒ දේවල් පසුපස්ස ගිහිල්ලා ඒ දේවල් අගය කිරීම ධර්මයට තමන් හානි කරන්න සහයෝගයක් ලබා දීමක් නෙවෙයිද? ඒ සඳහා තමන් සහයෝගය ලබා දීමක්. ඒ නිසා අපි මෙතනදී සඳහන් කළේ මේ අම්මට ආශිර්වාද කරන්න, මියගිය අයට පින් දෙන්න මේ කියන ධර්ම දේශනාවේදී අපි නිරන්තරයෙන්ම ධර්මය ආරක්ෂා කර ගැනීම ඒ වැඩපිළිවෙලේ ඉන්න ඕනේ. ඒ වගේම තමයි බෞද්ධයෝ දන්නවා මෑත යුගයේ අපේ ශ්‍රී ලංකා ද්වීපයේ සමහර මහතෙරවරුන්ට අමතක වෙච්ච අභාග්‍ය සම්පන්න දේවල් තියෙනවා. දැන් මේ සර්වාගමික සංකල්පයක් මේ රටේ අරන් ඇවිල්ලා මේ සර්වාගමිකත්වයේ තුල තෙරුවන් නේද පහලට දාන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ඔය අය හිසින් බාරගත්තේ. දැන් එතකොට සංගරුවන අන්‍යාගමික පූජකයෝ. අන්‍යාගමික පූජකයෝ කියන්නේ පැවිදිද ගිහිද? ඒ අය ගිහි. ඒ අය සාසනික ප්‍රවිද්දෝ නෙවෙයි. එතකොට සාසනික පැවිද්දෙක් නොවන කෙනෙක් එක්ක එක පෙළට වාඩි වෙන්න, එකට කරට අත දාන්න, එකට කැම බීම ගන්න දන් සංකික කරන්න පටන් ගත්තොත් ඒකෙන් විනාශ වෙන්නේ ඔය අයගේ මුදුන් මල්කඩ බඳු තුනුරුවන් නෙවෙයිද? ඒ තුනුරුවන් නෙවෙයිද? දැන් ඒ තැනට අපේ අය නිර්ලජ්ජිත වෙලා තියෙනවා. අපිට හරි කනගාටුයි තරුණ හාමුදුරුවෝ හැටියට මේ ගැන. ඒ නිසා අපි වෙන්න සංගායනාවකට අවශ්‍ය තත්ත්වය දැන් ඇවිල්ලා තියෙනවයි කියන්නේ ඒකයි. ඒ නිසා ධර්මයත් බෞද්ධ සංස්කෘතියත් එහි තියෙන උරුමයනොත් මේ සියල්ල රැක ගන්න ඕනේ. ඒ නිසා පූජකෙක් එක්ක මවුලමිතුමෙක් එක්ක එකට වාඩි වෙන්න පුළුවන් නම්, එකට අනුභව කරන්න පුළුවන් නම්, අතට අත දෙන්න පුළුවන් නම් මට පුළුවන් මේ මහත්යත් එක්කත් ඒක කරන්න. මොකද ඒ දෙන්නත් වත් ගිහියෙක්, ඔහුත් ගිහියෙක් වන නිසා. ඒක හොඳට තේරුම් ගත යුතු දෙයක්. මොකද පූජ්‍ය කියලා දෙගොල්ලක් ඉන්නවා. පූජ්‍ය කියලා කියන්නේ පිදුම් ලැබිය යුතු, පූජක කියලා කියන්නේ පූජාවන් සිද්ධ කරන. ඒ අය කරන්නේ දෙවියන් සහ මිනිස්යා අතර සම්බන්ධය හදනවා. හැබැයි අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ බුදුහාමුදුරුවෝ සහ ගිහියන් අතර සම්බන්ධය ගොඩනගන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ අයිති වෙන කොතෙන්ද? තුනුරුවන් ගොඩටයි. ඒ නිසා මේ දේවල් තේරුම් අරගෙන ඕනේ අපි මේ ධර්මයත් එක්ක යන ගමන යන්න. එහෙම නැතුව මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මා අන්තිම පුරිසාහුවත්ත. තමුන්වහන්සේලා මේ සම්ප්‍රදායේ අන්තිම පුරුක වෙන්න එපා කියලා. අන්තිම පුරුෂය වෙන්න එපා කියලා. හොඳයි මෙතෙක් අපි පවත්වාගෙන ආපු මේ ගෞරවාන්විත ශාසනික සම්ප්‍රදාය, ගිහි පැවිදි ભેදය, ඒ වෙනසත් එක්ක ඇතිවෙච්ච ඔබගේ සද්ධාව මේ සියල්ල අපි විනාශ කරනවා නම්, විනාශ කරනවා නම්, අයින් කරනවා නම් මොකක්ද වෙන්නේ? අපි මේ සම්ප්‍රදායේ අන්තිම පුරුෂයෝ වෙන්නේ නැද්ද? මේ සම්ප්‍රදායේ බිඳපු පිරිස බවට පත් වෙනවා. ඒ නිසා මේ පිළිබඳ ලොකු කතිකාවතක් ගොඩ නැගෙන්න ඕන නිසායි මම මේ කතාව සඳහන් කළේ. මම හිතනවා මේක කාටත් පැහැදිලි කියලා. අද දවසේ අපි මේ ධර්ම දේශනාව හා සම්බන්ධයෙන් යොදාගත්තු මාතෘකාව අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළ ඉතා වැදගත් මාතෘකාවක්, ගාථාවක්. මේක තියෙන්නේ ධම්මපදයේ. යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතංව කිත්තෝ යෝ අප දුට්ඨස්ස නරස්ස දුස්සති යම් කිසි කෙනෙක් අල්ප දූෂ්‍ය වෙච්ච ප්‍රදූෂ්‍ය නොවිච්ච අප දුට්ඨ කියන්නේ ප්‍රදූෂ්‍ය නොවිච්ච කෙනෙකුට දුස්සති ද්වේෂ සහගතව වැඩ කරනවා නම් හානි කරනවා නම් සුද්ධස්ස පෝසස්ස අනංගනස්ස පිරිසිදු කෙනෙකුට හානි කරනවා නම් තමේව බාලං පච්චේති පාපං එම බාලයට එම මෝඩයට එම අකුසලය ආපහු එන්නේ සුකුමෝ රජෝ පටිවාතංව කිත්තෝ උඩ දාපු දුවිල්ලක් තමන්ගේ මැගට වැටෙනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේ ගාථාවේ තේරුම සරලව ගත්තොත් කවුරු හරි නිදොස් කෙනෙකුට දොස් ඇති කරනවා නම් නිවැරදි කෙනෙකුට හානි කරනවා නම් ඒ හානි කරන කෙනාට උඩ දාපු දූවිල්ලක් Tamanට වැටෙනවා වගේ ඒ හානිය එහෙමත් නැත්නම් එහි ප්‍රතිඵල ලැබෙනවා කියන එකයි මේ දේශනාව. ඔය අය දන්නවා මේ ලෝකේ තියෙන බුදුදහම ඇරුණු කොට අන් සියලුම ආගම්වල තියෙන එක කියමනක් තියෙනවා මේ පව් සමා කිරීමේ හැකියාව. දන්නවනේ? පාපොච්චාරණය කරලා පව් සමා කිරීම හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි මේ හැම ආගමකටම අයිති. බුදුදහමේ පව් සමා කරන්න බෑ. හැබැයි ඔයාලට මතක් වෙන්නේ නැති කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡයන්කම මේ භන්තේ. කයින් වචනෙන් සිතින් වන වැරදි වලට මට සමාවනු මැනවි කියලා අපි ඉල්ලනවනේ. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද කියලා? එතන සමා කරන්නේ පව් නෙමෙයි. එතන සමා කරන්නේ වැරදි. වැරදි සමා කිරීමයි පව් සමා කිරීමයි දෙකක්. දැන් අපි හිතමු දැන් මේ දුව අතින් අම්මගේ හිත රෙදෙන දෙයක් වෙනවා. එතකොට අම්මා තමන්ගේ හිත රිදුනහම එහෙම නැත්නම් දුව නිසා අම්මගේ හිත රිදුනහම දුවට පව් සිද්ධ වෙන්නේ නැද්ද? අම්මලාගේ හිත රිද්දන දරුවන්ට පව් සිද්ධ වෙන්නේ නැද්ද? පව් සිද්ධ වෙනවා. ඊට පස්සේ දුව ගිහිල්ලා අනේ අම්මේ සමාව වෙන්න කියලා වැඳලා පහුවදා අම්මගෙන් සමාව ගන්නවා. අම්මා සමාව දෙන්නේ නැද්ද? දෙනවා. සමාව දුන්නාම එයාට වෙච්ච පව ඉවර වෙනවද? සමාව දුන්නයි කියලා වෙච්ච පව ඉවර වෙන්නේ නැහැ. එහෙමනම් බුදුදහමේ තියෙන වැරදි සමා කිරීමද පව සමා කිරීමද? අච්චය කියන්නේ වැරද්දට. පාප කියන්නේ පවට. බුදුදහමේ පව සමා කරන්න බෑ, වැරද්දට විතරයි සමාව ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හොඳාකාරව දැනගන්න ඕනේ බුදුදහමේ පව සමා කිරීමක් උගන්වන්නේ නැහැ. එහෙමනම් පව සමා කරන්න බැයි නම් පවේ ස්වභාවය මොකක්ද? පව අපි පසුපස්සේ නිරන්තරයෙන් එනවා. බුදුහාමුදුරු දේශනා කරන ධම්මපදයේ පළවෙනි ගාථාව එයාට මතක ඇති. චක්කංව වහතෝ පදං. හරියට ගොනු කුර පසුපස එන රියසක වගේ මේ කර්ම එනවා කියලා පෙන්නන්නේ. හැබැයි පිනනම් කොහොමද එන්නේ? ඡායාව අනපායිනී. අතරින්නේ නැතු යන ඡායාව වගේ. ඡායාව බරක් නැහැ. ඡායාව කිසිම Tamanට කරදරයක් නැහැ. හැබැයි ගුණා පසුපස එන කරත්තරෝද කොහොමද? Tamanට හරියට වේදනා දෙනවා. හඬ බලන්න අමිහිරි. බර බලන්න ඒ පැත්තෙන් ගත්තත් වේදනාකාරී. මේක හිර වෙනවා, එරෙනවා, අදින්න වෙනවා. මේක අටුවාව ලස්සනට පැහැදිලි කරනවා ගුණුකුර පසුපස එන කරත්තරෝද මොන වගේද කියලා. ඒක සඳහන් කරන්නේ මේ ගුණා කරත්තයට බැඳහම මේ ගුණා කරත්තය අදින්නේ Tamanට බර අදින්න ඕනවට නෙවෙයි. ගුණාට මේ කරත්තේ ගලවල දාන්නයි ඕනකම තියෙන්නේ. එයා මොකද කරන්නේ? පස්සට ගිහිල්ලා බලනවා. පස්සට ගියන් පස්සේ යාගේ කලවාවල වදිනවා කරත්ත රෝදේ. එතකොට එයා දන්නවා පස්සට යන්න බෑ කියලා. ඉස්සරහට ඇදලා බලනවා. එතකොට මොල්ලිය හිර වෙනවා. හැබැයි තව කෙනෙක් ඇවිල්ලා කෝටුවකින් පිටිපස්සෙන් තට්ටු කරනවා. එහෙමනම් එයාට වේදනාව අවම කරගන්න තියෙන එකම දේ මොකක්ද? පස්සට යන එකද ඉස්සරහට යන එකද? ඉස්සරහට යන එක. මොකද අඩු ගානේ ගුටි කන එකෙන් නතර වෙනවනේ. ඒ නිසා ගවයා මේ කරත්තේ ඇදගෙන යන්නේ ගොඩා මේ කරත්තේ ඇදගෙන යන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. කරත්තේ නිදහස් වීම දක්වා. නිදහස හොයාගෙන. නැතු යාගේ සතුට වෙනුවෙන් නෙවෙයි. නිදහස් වීම අපේක්ෂා කරගෙන.
ඒ වගේ ධර්මයේ පැහැදිලි කරනවා මේ කර්මයට බැඳිච්ච කෙනත් හරියට කරත්තයට බැඳිච්ච වෘෂභයා වගේ කියලා. ඒ නිසා මේක ඇදගෙන යනවා ඉස්සරහට. අනිත් එක පව කියන කාරණාවට බැඳුනට පස්සේ මේ පව තුළ ඉන්න කෙනාට නිරන්තරයෙන්ම දුක් දුම්නස් විඳින්න සිද්ධ වෙනවා. බුදුදහම පෙන්වන්නේ පව කියලා කියන්නේ දුකට නමක්. දුක්ඛස්සේතං අදි වචනං. මේක දුකට නමක් හැටියටයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා තමන් අයත් කොට කර්මයේ පවතින බව දැනගන්න. හොඳ නරක දෙකම මේ කර්මය කියන්නේ නරක එකක් විතරක් නෙමෙයි. හොඳ එකක් තමන්ටයි අයිති, නරක එකක් තමන්ටයි අයිති. ඒ නිසා මේක සම්මා දිට්ඨි විස්තර කරන තැන පැහැදිලි කරනවා කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා. කම්මස්සකතාව කියන්නේ මොකක්ද? කර්මය ස්වකීය කොට ඇති බව. මං කරන ක්‍රියාවේ විපාක මට අයිති බව. දැන් සමහරු කියනවා අනුන්ගේ පව් කරගහන්න එපා කියලා. කවුරුත් අනුන්ගේ පව් කරගහන්නේ නැහැ. පව් කරන කෙනාට පව තියෙනවා. පින් කරන කෙනාට පින තියෙනවා. ඒ නිසා පිනේ පවේ දෙකේම වගකීම දරන්නේ කවුද? තමන්මයි. බුදුහාමුදුරුවෝ පෙන්නනවා තමන් කරන අකුසලේ විපාක තමන්ට ලැබෙනවා, තමන් කරන කුසලේ ප්‍රතිඵලත් තමන්ට ලැබෙනවා. දැන් මේ අකුසල් ගැන කතා කරද්දී අකුසල් සිද්ධ වෙන මුල් තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. මෙතනදී පැහැදිලි කරනවා ධර්මයේ මේ අකුසල් සිද්ධ වෙනකොට ලෝභයෙන් අකුසල් සිද්ධ වෙන්න නම් යෙදෙන්න ඕන ලෝභ මෝහ දෙක. ලෝභයයි මෝහයයි. ද්වේෂයෙන් අකුසල් සිද්ධ වෙන්න නම් යෙදෙන්න ඕන ද්වේෂ මෝහ. ඊළඟට හුදු මෝහයෙන් අකුසල් සිද්ධ වෙනකොට ඒකට කියනවා සුද්ධ මෝහ කියලා. ලෝභ මෝහ, දෝෂ මෝහ, සුද්ධ මෝහ. එතන මේ විදිහට තමයි හැම එකටම එතකොට මුල් වෙන මොකක්ද ඕනෙම අකුසලයකට. එක පොදු ගුණාකාරයක් තියෙනවා. මෝහ. මෝහ කියන එක නැතුව කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝභ මෝහ, දෝෂ මෝහ, සුද්ධ මෝහ. ඒ නිසා මේ අකුසල් සිද්ධ කරනකොට මෝහය, මෝඩකම ඉස්සරහට එනවාමයි. එතකොට අකුසල් කරන අය සමහර අය වීරයෝ වගේ පෙනී හිටිනවනේ. සමහර අය කියනවා සතෙක් මරා ගන්න බැයි නම් ඇති වැඩේ මොකද්ද කියලා. දැන් එහෙම අය ඉන්නවා. දැන් මම පහුගිය කාලේ දවසක ওই ජපානයේ ගිය වෙලාවක එක මහත්මයෙක් මත් එක්ක ගිහින් යනකොට කිව්වා මේ හාමුදුරුවනේ මේ පැත්තට කියන්නේ මේ ෆිෂින් ඒරියා කියලා. මාළු බාන පළාත. ඒකදී අය මොකද කරන්නේ මුල්ම කඩේට ගියන් පස්සේ බිලි කොක්කයි මාළුන්ට දාන කෑමයි අරගන්න තියෙනවා කඩේ. ඊළඟ කඩ පෙළේට තව ඉස්සරහට යනකොට තියෙනවා මාළුත් ගන්න ඕනේ අය. මාළුත් අල්ලලා තියෙන්නේ මේ බෑග් වල දාලා. අරන් ගිහිල්ලා ඊට පස්සේ ටැංකියක් තියෙනවා. මේ ටැංකියට අර මාළු නිදහස් කරලා ඊට පස්සේ බානවා. දැන් මේ මිනිස්සු බලන්න පෞකාරකමයි පෞකාර බව නොදැනීම නිසා තියෙන මෝහයයි. ඒතකොට ද්වේෂ මෝහ දෙකනේ. ද්වේෂ දැන් මේකෙන් ලබන්නේ අනිත් අය දුකටපත් වීමෙන් සතුටු වීම ලබනවා. ඔය දන්නවා බෝසතාණන් වහන්සේට නිතර ඇතිවෙච්ච හිසරුදාවක් තියෙනවා. ඒ හිසරුදාව තමයි එක් අවස්ථාවක එක්තරා ධීවර පිරිසක් මාළු අල්ලනවා දැකලා මේ දඟල ඉන්න මාළු දිහා බලබලා ඉඳලා සතුටු වුණා. මහා සතුටක් නෙමෙයි මේක නිකන් බලාගෙන හිටියා මේ සිද්ධ කරන දේ සතුටින්. මේක බලන් ඉඳලා මොකද වෙන්නේ? උන්වහන්සේට ඒ අනුන්ගේ වේදනාවේදී Tamanට සතුටු වෙන්න පුළුවන් වෙච්ච හැකියාව බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ Tamanට කර්මයක් බවට පත් වෙනවා. ඒ තරම් බුදු වෙලත් විඳවන්න සිද්ධ වුණා. ඒ නිසා හරි භයානකයි. දැන් ඔන්නවට තමයි අනුන්ගේ පව් කරගන්නවා කියලා කියන්නේ. එතන අනුන්ගේ පව් කර ගැනීමක්. මොකද අනුන් පව් කරනවා Taman පව් අනුමෝදන් වෙනවානේ. අනුමෝදනා කියන්නේ අනුව සතුටු වෙන එකට. ඒ නිසා බුදුදහමේ පෙන්වන්නේ Taman පව් නොකරනවා විතරක් නෙමෙයි. තමන් පව් අගය කිරීමත් පව් අනුමෝදන් වීමත් කියන මේ දේවල් හරහා Tamanට පව් රැස් වෙනවා. ඒ නිසා අපි අපේ ජීවිතයේදී හැම මොහොතකම අපි තියාගත යුතුයි අපි කොතනද අපේ මනස පිහිටුවා ගන්නෙ? අපේ කර්ම රැස් වෙන්නේ කොහොමද? ඒව අපි පාලනය කර ගන්න ඕන. හොඳයි බලන්න. ඔබගේ ආලින්දයට එන්නේ නැද්ද? මිනිස්සු අල්ලලා උස්සලා පොළවේ ගහන ක්‍රීඩාවන්. මේ ගෙවල් වල තරුණියෝ මේ වාඩි වෙලා ඉන්න පුටුවටත් ගහ බලන්නේ නැද්ද? එතකොට මේ හරහා
ඔය අය හිතන්නේ මේ බලන නිරන්තරයෙන් මේකට ගිජු වෙච්ච මේක බලන කෙනාගේ මනසේ තියෙන මෘදු බව නෙමෙයිද නැති වෙන්නේ? මනසේ තියෙන මෘදු බව නැති වෙන. දැන් ඔය අය හිතන දැන් මේ අම්මා ඉදිරියේ කවුරු හරි උස්සලා පොළවේ ගහන්න අරන් එනවා. මේ අම්මා ඉඩකද පොළවේ ගහන්න. අම්මා කෑ ගහගෙන කිය එපා පුතේ ඔක කරන්න කියලා. හැබැයි අරක හැමදාම ගහනවා බලබලා හිටිය කෙනාට. ඔය රෙස්ලින් කියන ක්‍රීඩාව ගැන මම මේ කියන්නේ. එහෙම බලපු කෙනාට මේක කරනවා බලන්න අමාරුවක් තියනවද? නෑ. ඒක බලන්න බැරි කමක් නෑ. හොඳයි. එතකොට බලන්න ඒකට අපේ මනස හුරු වෙන්නේ නැද්ද? අපේ මනසේ තියෙන මෘදු බව අකුසලයට හුරු වෙලා රළු බවට පත් වෙනවා. ඔය අය දන්නවද? පිටකොටුවේ නුගේගොඩ ඔය සත්ව මාංශ විකුණන්න තියෙන තැන්වල දැන් මේගොල්ලෝ සත්ව මාංශ විකුණන්නේ මරලා ගෙනාපු සත්තු නෙවෙයි. සමහර අය පන පිටින් කුකුල්ලු හැම තියාගෙන ඉන්නවා. ගියාම අහනවා කොයි සතාද ඕනේ? සතා පෙන්නුවාට පස්සේ බෙල්ල කපලා උණු වතුරේ දාලා සුද්ධ කරලා දෙනවා. මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. මට නම් ලොකු සතෙක් නෙමෙයි කූඹියෙක්වත් මරනවා බලාගෙන ඉන්න බෑ. මං ඒකට මගේ හිත හදන්නේ නැහැ කවදාවත්. මගේ හිත මං ඒකට හදන්නේ නැහැ. නමුත් අද මිනිස්සු පිහිය අරගෙන චිත්‍රපටිවල විතරක් නෙමෙයි සත්‍ය සිද්ධීන් හැටියට අරාබියේ සෞදියේ මිනිස්සුන්ගේ බෙලි අතුල්ලා කපලා බෙල්ල ගලවලා පැත්තකින් තියෙන සිද්ධි බලන්නේ නැද්ද වීඩියෝ ක්ලිප් දාගෙන? මේ හරහා තමන්ගේ මනසේ තියෙන මෘදු බව නෙමෙයිද නැති වෙන්නේ? තමන්ගේ මනසේ තියෙන මෘදු බව නැති වෙනවා. ඒ වගේම තමයි මේවා බලබලා එයාට ගල් ගහන්න අප්පුඩි ගහන්න ඒ තැන් වලට එන මිනිස්සු මේ පව් අනුමෝදන් වෙන්නේ නැද්ද? අනුමෝදන් වෙනවා. එතකොට බලන්න මේ අකුසලයට බිය නැතිකම නිසා කොච්චර සංසාරේ දුක් වෙයිද? ඔය එඩ්ගා කේසිගේ පර්යේෂණවල සඳහන් වෙනවා ඔය මෝහන විද්‍යා පර්යේෂණවල එක ඔය යුගයක ලෝක යුද්ධ සමයේ පළවෙනි ලෝක යුද්ධය ලාවේ අල්ලාගත්තු මිනිස්සු ඒ අය මොකද කරන්නේ මේ ඔය ආදිපාදවරු උසස් පවුල් වල අය ඉහළ තැන්වල ඉඳගෙන අර වල වගේ තැනක මේ මිනිස්සු දාලා මේ මිනිස්සු ඉන්න තැන් වලට සිංහයෝ මුදා හරිනවා. අර අය වයින් බිබි අප්පුඩි ගග අර සිංහයෝ අර මිනිස්සුන්ව මරාගෙන කනවා පණ පිටින් අල්ලගෙන මරාගෙන කනවා බලබලා සන්තෝෂ වෙනවා. අන්තිමට මෝහන විද්‍යා පරීක්ෂණයකදී හමු වුණා එක්තරා කාන්තාවක් එයාගේ පපුවේ හිලක් තියෙනවා. ඇතුලේ අර තියෙන්නේ මේ හොලින්ද හાર્ට් කියලා හදවතේ හිලක් තියෙනවා. මේ සිදුර මෙයාගේ අතීත භවයට ගියන් පස්සේ අතීත භවෙත් තියෙනවා. මෝහණය කරලා බලද්දී. ඒ වෙලාවේදී මෙයාගේ මුල් භව වලට යනකොට පේනවා මෙයා අර දුක් විඳින්මින් හිටිය පිරිස දිහා බලබලා සතුටු වෙමින් වයින් බීපු කාන්තාවක්. එයාගේ රූපශ්‍රීය මේ සියල්ල එයාට ලැබුණා. නමුත් එයාගේ හදවතේ තිබ්බ අඩුවක්. ඒ හදවතේ තිබුණු අඩුව මොකක්ද? අනුන් දුක් විඳිනකොට සතුටු වෙන්න පුළුවන්කම හදවතේ තිබ්බා. ඒක එයාගේ හදවතේ සිදුරක් හැටියට එයාට මේ භවයේදී විඳින්න සිද්ධ වුණා. මේ බණ අහන අය මෙතන විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඉන්නවා. අනුන්ට කරදරයක් වෙනවා දැකලා අනුන්ට දුකකටපත් වෙනවා දැකලා තමන්ගේ හදවත සතුටු කරගන්න පුළුවන් අයට සංසාරේදී වෙන විපාක මේකෙන් පේනවා. ඒ නිසා බෞද්ධයන් හැටියට ඔබ තේරුම් ගන්න අපි සංසාරේ නැවත නැවතත් දුකටපත් වෙන පව් අනුමෝදන් නොවි කටයුතු කරන්න ඕනේ. දැන් මේ සම්බන්ධයෙන් කතා කරනවා කිසියම් කෙනෙක් හදවත් විරහිතව අනිත් අය දුක් විඳිනවා දැකලා නැත්නම් අනිත් අයට දූෂ්‍යමාන සිතින් කටයුතු කරනවා නම් ඒ අයට වෙන අකුසල් පිළිබඳ එහෙමත් නැත්නම් ඒ අයට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව ඊ타මත් මොහොතින් බුදුහාමුදුරෝ දේශනා කරනවා. වේදනං පරුසං ජානින් ශරීරස්සච භේදනං ගරුකං වාපි ආවාදං චිත්තක්ඛේපං වපාපුනේ රාජතෝ වා උපස්සග්ගං අබ්බක්කානං වදාරුණං පරික්ඛයන්ව ඥාතීනං භෝගානංච පබංගුරං අතවස්ස අගාරාණි අග්ගීඩහති පාවකෝ කායස්ස බේදා දුප්පඤ්ඤෝ නිරයං සෝපපජ්ජති කරුණු 11ක් වෙනවා කියලා එහෙම අයට. වේදනං පරුසං
රළු වේදනාවල් තමන්ගේ ජීවිතේ ඇති වෙනවා. අපේ ජීවිතේ රළු වේදනාවල් දැනෙන්නේ අපි අනිත් අයට දුක් දීපු නිසායි. ජානින් අපිට හානි සිද්ධ වෙනවා, අනපේක්ෂිත හානි සිද්ධ වෙනවා. ශරීරස්සච බෙහෙදනං ශරීරයේ බිඳිලා යනවා, කැඩිලා යනවා. ගරුකං වාපි ආබාධං රළු ආබාධ ඇති වෙනවා, සනීප කරන්න බැරි ලෙඩ ඇති වෙනවා. චිත්තක් හේපංව පාපුනේ තමන්ට සිත් ඇවුල් ඇති වෙනවා. රාජතෝවා උපස්සග්ගං රජවරුන්ගෙන් කරදර ඇති වෙනවා. දැන් සමහරු තමන්ගේ ජීවිතවල ගොඩනගාගත්තු බොහෝ දේවල් හිටපු ගමන් රාජසන්තක කරන අවස්ථා තියෙනවා. රාජතෝවා උපස්සග්ගං අබ්බක්ඛානංව දාරුණං දරුණු චෝදනාවලට ලක් වෙන්න සිද්ධ වෙනවා. පරික්ඛ්‍යංව ඥාතීනං තමන්ගේ නෑදෑ පරපුරු පිටින් විනාශ වෙලා යනවා. භෝගානංච පභංගුරං තමන්ගේ භෝග වෙනසිලා යනවා. අතවස්ස අගාරාණී අග්ගී දහති මෙයාගේ ගෙවල් දොරවල් ගින්නට පිච්චිලා යනවා. කායස්ස බෙහෙදා දුප්පඤ්ඤෝ මේ මෝඩ පුද්ගලයා කායස්ස බෙහෙදා කියන්නේ මරණින් පස්සේ නිරයන්සෝපපජ්ජති අපාගත වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට බලන්න මෙලවදී 10යි පරලොවදී 1යි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඔක්කොම කරන පව් ඔය ජීවත් වෙනකන් ඕවා ටික ඉවර වෙන සතුටින් හිටියාම ඇතිනේ. ඔය පරලොව ඇද්ද නැද්ද දන්නෙත් නැහැ. පරලොව ගියාම වින්දත් කමන්නේ මේ ජීවිතේ සන්තෝෂෙන් ඉඳලා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පරලොවට 1යි. මෙලවට 10ක් තියෙනවා තමන් කරන දේවල් වල එමත් නැත්නම් තමන් කරන නරකවල විපාක. ඒ නිසා බෞද්ධ හැටියට අපි අපේ ජීවිතවල අකුසල් පිළිබඳව නිවැරදි දැක්මක් ඇතුව කටයුතු කළ යුතුමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හිරි ඔත්තප්ප කියලා දෙකක් තියෙන්න ඕන මිනිස්සෙක්ට ගුණධර්ම වඩන්න. සීලය ගැන කතා කරද්දී සීලේ පදට්ඨාන කියලා එකක් කියනවා. පදට්ඨාන කියන්නේ පදනම. සීලය ඇති වෙන්නේ මොකක් නිසාද? හිරි ඔත්තප්ප පදට්ඨානං. ලැජ්ජා බය දෙක තමයි සීලේ පදනම. ලැජ්ජා බය නැති අය, හිරි ඔත්තප්ප නැති අයට කරන්ට බැරි අකුසලයක් නැහැ. ඇයි ඒ අයට ලැජ්ජාව බය කියන මේ දෙක නැහැ. ඒ නිසා පව් කරන්න අවශ්‍ය කරන ඕනෑම කාරණාවක් ඔහු තුල සංවර්ධනය වෙනවා. මං පහුගිය කාලේ දවසක එක්තරා සිද්ධියක් මේ රූපවාහිනී මාධ්‍ය වලින්ම මං සඳහන් කළා. එක්තරා කාන්තාවක් තමන්ගේ ගෙදර කුකුළු මස් හදලා යාළුවෙක්ට කෑමට කතා කළා. අර යාළුවා අහනවා මේ අලුත් කුකුළු මස් නේද කියලා. අර එයා කියනවා ඔව්. කොහෙන්ද ගෙනාවේ කියලා ඇහුවා. ගෙදර හිටිය කුකුලා කිව්වා. එතන නෙමෙයි තියෙන භයානක තැන. අර කාන්තාව අහනවා ගෙදර හිටිය කුකුලා කොහොමද මරන්නේ? පිරිමියෙක්වත් නැහනේ. මෙයා කියනවා කුකුලෙක්වත් මරා ගන්න බැරි ගෑණියකින් ඇති වැඩක් තියනවාද කියලා. ඒ වෙලාවේදී අර කාන්තාව අහනවා කොහොමද මැරුවේ? මෙයා කියනවා දොරට හිර කෙරුවයි කියලා බෙල්ල. දැන් හිතන්න කාන්තාවක් කියලා කියන්නේ මොනතරම් මෘදු මනසක් තියෙන්න ඕන කෙනෙක්ද? පිරිමින්ගේ මනස රළු වෙන්න ඕන කියන එක නෙමෙයි, ස්වභාවිකවම පිරිමින්ට වඩා කාන්තාව හදවතින් මෘදුයි. එතකොට මේ මෘදු හදවත අරතලන් රළු කරගන්න පුළුවන් නම් ඒ අතින් තව සත්තු මැරෙන්නේ නැද්ද? ඒ අයට පුළුවන්කමක් නැද්ද තව කෙනෙක්ව මරන්න? මිනිස්සෙක්ව. අපේ අභිධර්මයේ සඳහන් කරන එක සංකල්පයක් තියෙන සංකල්පය හඳුන්වන්නේ බීජ సంతాන සංකල්පය කියලා. ඒ කියන්නේ අපේ సంతానගතව බීජ හදා ගන්න පුළුවන්. බීජයක් කියලා කියන්නේ යම් කිසි දෙයක් කරන්න, හිතන්න, කියන්න අවශ්‍ය කරන මූල බීජනේ. මේ මූල බීජ. අපේ సంతాනේ සතුන් මරන්න අවශ්‍ය බීජ නැත්තම් අපිට සතෙක් මරන්න ගියත් මරන්න බෑ. එහෙම තියෙනවා. අපිට සතෙක් මරන්න ගියත් මරන්න බෑ අවශ්‍ය බීජ නැත්තම්. දැන් අපි නිදසුණක් හැටියට මේ බණ අහන ඔබට සතෙකුත් පිහියෙකුත් අරන් ගෙනල්ලා මම දෙනවා මරන්න කියලා. පුළුවන්ද මරන්න? අම්මට පුළුවන්ද? අම්මට? ඔය අක්කට? ඔය මහත්තයට පුළුවන් වෙයිද? පුළුවන්ද? බෑ. ඇයි බැරි? අත නැද්ද?
සතා නැද්ද පිහිය නැද්ද? ඔක්කොම තියෙනවා. නමුත් ඒක මරන්න අවශ්‍ය කරන බීජ තමන් ළඟ නැහැ. ඒ කියන්නේ සංසාරේ මරලා පුරුදු වෙලා නැහැ. සංසාරේ මරලා පුරුදු වෙච්ච අයගේ බීජ సంతాන තියෙනවා නම් ඒ අය නේද සමහර වෙලාවට රණ්ඩුවකට ගිහිල්ලා නිකම් බැනගන්න ගිහිල්ලා මිනි මරලා ගෙදර එන්නේ. හිර යන්න වෙන්නේ, එල්ලුම් ගහට නියම වෙන්නේ. දැන් පහුගිය කාලේ කෝට්ටේ රජමහා විහාරේ හාමුදුරුවරු දෙනමක් මරා දැම්මා එක්තරා මිනිහෙක් ඇවිල්ලා. එයා මරන්න හිතාගෙන නෙමෙයි පිහිය ගත්තා කියලා තමන්ගේ ආරක්ෂාවට. නමුත් හාමුදුරුව එනකොට මෙයාට බෙල්ල කපන්න හිතුණා. අනිත් හාමුදුරුවන්ට පපුවට අනින්න හිතුණා. ඒ මොකද එහෙම හිතුනේ? මෙයා බීජ సంతాන සංසාරෙදි ගොඩනගලා තිබුණා මරන්න අවශ්‍ය කරන විදිය. මං අර කියපු තැනැත්තියට කුකුල් කූඩේ ඉන්න කුකුලා දිහා බලලා මෙයාව මරලා දෙන්න කියන්න පුළුවන් මිනිස්සයාට ක්‍රමානුකූලව බීජ సంతాන හැදෙන්නේ නැද්ද තමා තුළ? බීජ సంతాන හැදෙනවා. සංසාරෙදී එතකොට යමෙක් මරන්න අවශ්‍ය කරන ශක්තිය තමන් තුළ හදාගත්තයි කියලා කියන්නේ. එතකොට ඔහුට යම් වෙලාවකදී උහතින් මිනිමරුමක් වෙන්න බැයිද? පුළුවන්. මිනිමරුමක් වෙනවයි කියලා කියන්නේ තමන්ට නීතියෙන් දඬුවම් විඳින්න, තමන්ට එල්ලුම් ගස් යන්න නැත්තම් තමන් මරණීය දඬුවමේ නියම වෙන්නේ නැද්ද? වෙනවා. එතකොට තමන් වර්ධනය කරන මේ චෛතසික නෙමේද තමා වරගෙන යන්නේ අර මහා අකුසල භාගී තත්වයට. එතෙන්ට තමා වරන් යන්නේ මේ අකුසල් විසින්මයි. තමන්ගේ මේ පුහුණුව විසින්මයි. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තමන්ගේ හිත මෘදුව පවත්වා ගන්න. එතකොට ද්වේෂයෙන් වළකින්න. ඊළඟට රාගය. රාගික වෙනවයි කියන එක බලෙන් ඇති කරගන්න ඕන එකක්ද? මේ රාගය කියන එක අපි උපදිනකොටම අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන දෙයක්. අපි මේ ජීවිතේ සංසාරේ ඉස්සරහට යන්නේ මේ රාග තියෙන නිසා. ඔය අය පත්තරේ කොච්චර දැකලා තියෙනවද? තමන්ගේ ජීවිතේ සතුට හොයාගන්න රාගිකත්වය වැඩි කරන්න මෙන්න මේ පෙති බොණ්ඩ මේ කරල් බොණ්ඩ කියලා දාලා තිරත. ඒ වගේම රූපවාහිනියෙන් හැමදාම අරගෙන ඇවිල්ලා ගේ මැද්දට මේ දරුවන්ගේ ඉඳලා රාගය වැඩි කරන දේවල් වලින් නෙමෙයිද මේ අය ගොළු පුරවන්නේ. ඒ වගේම ඔය දුරකථන මාර්ගයෙන් විශේෂයෙන් ඔය වීඩියෝ ක්ලිප්ස් හරහා ඔය ලිංගික දර්ශන වගේ දේවල් පෙන්නලා මේ මිනිස්සයා ළඟ තියෙන රාගය නෙමෙයිද උත්සන්න කරන්නේ. හොඳයි, රාගයේ උත්සන්න වීම තුළ ඔහුගේ ප්‍රകൃතියද පවතින්නේ උත්සන්න වෙච්ච රාගයක් තියෙන වෙලාවක විකෘතියද පවතින්නේ. උත්සන්න රාගය කියන්නේ උත්සන්න ද්වේෂය වගේම තමයි. ද්වේෂයෙන් උත්සන්න වුණාම මිනිස්සු මොකද කරන්නේ? ගහනවා, බනිනවා, රවනවා, මරනවා. රාගයෙන් උත්සන්න වුණාම මිනිස්සු මොකද කරන්නේ? ඉඹිනවා, බදා ගන්නවා, වෙලා ගන්නවා. නේද? ඒ කියන්නේ ඇලීම සහ ගැටීම නෙමෙයිද මේ දෙකේ තියෙන්නේ? රාගය කියන එක මිනිස්සු ක්‍රියාත්මක කරනවා. ද්වේෂය කියන එක මිනිස්සු ළඟ තියෙනවා. හැබැයි අපි බෞද්ධයන් හැටියට කෙලෙස් එක්ක බැඳෙන්නද, කෙලෙස් වලින් ගැලවෙන්නද අපේ බෞද්ධ ප්‍රතිපදාව සකස් වෙන්න ඕනේ. කෙලෙස් අතාරින්නද, කෙලෙස් බදා ගන්නද? කෙලෙස් අතාරින්න නම් අපි මේ රූපවාහිනිය දාගෙන වෙනත් ක්‍රමවලින් අපේ ගෙදර මැද්දේ මේ දරුවන්ට ඔබ මේ දරුවන්ට ලබා දෙන්නේ සැබවින්ම නිවැරදි මාර්ගෝපදේශයද? එහෙමනම් මේ සඳහා වග කියන්න ඕනේ කවුද? වැඩිහිටියෝ වග කිය යුත්තේ නැද්ද? වග කිය යුතුයි. එයාගේ සංසාරී මේකෙන් දික් කරන්නේ. එයාගේ සංසාරී මේකෙන් දික් කරන්නේ. ඒ නිසා එයාට මේ අනවශ්‍ය නොයෙක් දේවල් දර්ශනය කරලා කොහොමටත් තමන්ගේ හිත තුළ තියෙන ලෝභ ද්වේෂ මෝහ තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ කොහොමටත් අපි උපදිනකොටම තියෙනවා. ඒවා සීමිත කරගන්න, අඩු කරගන්න මිසක් ඉදවල් වැඩි කරන්න නෙමෙයි කටයුතු කළ යුත්තේ. ඒ වගේම තමයි ඔය හොඳට මතක තියාගන්න ඕන වැදගත් දෙයක් අපේ බෞද්ධ මව්දෙමව්පියෝ. අද විශාල වශයෙන් අපේ සිංහල ජනතාවගේ අඩුවීමක් තියෙනවා. මේ අඩුවීම ඇති වෙලා දැන් එක පවුලක ළමයි දෙන්න හෝ තුන් දෙනා හදන තැනට
මෝඩ සංකල්පයක් අපේ බෞද්ධය ඇති කරගෙන තියෙන අඥාන සංකල්පයක්. අපේ මේ අද උපන්දිනයේ සමරන අම්මට දරුවෝ 6 දෙනයි. අම්මගේ අම්මට දරුවෝ කී දෙනෙක් හිටියද? 4 දෙනයි. අම්මගේ අම්මට 7 දෙනයි. සමහරුන්ට 12, 11, 10 ඒ වගේ දරුවෝ හිටියා. හොඳයි. අපේ පවුලේ මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා අපේ අම්මට පුතාලා. ඒ වගේම මේ අම්මට 6 දෙනෙක් හිටියා පුතාලා දූලා. ඒ වගේම තවත් පවුල් වල ගත්තොත් ඒ විදිහයි. ඒ අපේ පරණ 1970ට එහා පැත්තේ පවුල් වල. ඒ නිසා සම්මා දිට්ඨික පවුලක ඉපදිලා බුදුබණ අහන්න මටත් හම්බ වුණා මගේ අම්මා දරුවෝ 5 දෙනෙක් හදපු නිසා. හොඳයි. දැන් මේ සම්මා දිට්ඨික දෙමව්පියෝ දරුවෝ හැදුවේ නැතු වුණොත් දැන් මේ අයත් මැරෙනවා අපි මැරෙනවා මැරිලා අය උපදින්න හැමතැනම බලනකොට දෙන්නයි හදන්නේ. දැන් ලක්ෂ 80ක් තවරු ලංකාවේ සිංහල මිනිස්සු ලක්ෂ 80ක් අවුරුදු 40ට වැඩි අය ඉන්නේ. සිංහල මිනිස්සු ලක්ෂ 80ක් ඉන්නේ අවුරුදු 40ට වැඩි අය. බලන්න හැමතැනම යනකොට උනත් පේන්නේ නැද්ද ඒක කියලා. එතන මේ ලක්ෂ 80ම තව අවුරුදු කීයකින් මැරෙනවද අනිවාර්යයෙන්ම? අවුරුදු 40ක් ඇතුළත මේ ලක්ෂ 80ම මැරෙනවනේ. මොකද අවුරුදු 40 කෙනාටත් ලක්ෂ 80යිනේ එතකොට. එතකොට මේ ලක්ෂ 80ක් මැරෙනවා. ලක්ෂ 50ක් අවුරුදු 40ට අඩු අය ඉන්නවා. මේ 50න් භාගයක් පිරිමි. ඒ නිසා ලක්ෂ 25යි කාන්තාවෝ ඉන්නේ. ඒ 25නුත් ලක්ෂ 5ක් විතර මේ වෙනකොටත් LRT සැත්කම කරගෙන තියෙනවා. ඒ නිසා ලක්ෂ 20යි ඉන්නේ. මේ ලක්ෂ 20නුත් අවුරුදු 20ට වඩා බාල ළමයි ඉන්නවා ලක්ෂ 10ක්. ඒ කියන්නේ ලක්ෂ 10යි ඉන්නේ. මේ ලක්ෂ 10නුත් අවුරුදු 38 අයත් ඉන්නවා 35 අයත් ඉන්නවා. ඒ හැටියට ගත්තාම මේගොල්ලෝ මේ 40 පන්නනවා තව අවුරුද්දෙන් දෙකෙන්. අර පහළ ඉන්න අය උඩට එනකොට ඉහළ ඉන්න අය අහකට යනවා. ඒ හැටියට හැම වෙලාවෙම දරුවෝ හදන්න ඉන්නේ ලක්ෂ 10යි. ලක්ෂ 10ක් කාන්තාව දරුවෝ හදන්න ඉන්නවා මේ අවුරුදු 40ක් ඇතුලේ. සිංහල අම්මලා ලක්ෂ කීයද ඉන්නේ දරුවෝ හදන්න ඉන්න අය? ලක්ෂ 10යි අවුරුදු 40ක් ඇතුලේ. හැබැයි අවුරුදු 40ක් ඇතුළත ලක්ෂ 10ක් දරුවා හදන්න ඉන්නවා ලක්ෂ 80ක් මැරෙනවා. එතකොට මේ මැරෙන ලක්ෂ 80ට අර ලක්ෂ 10 කුස්වල උපදිනවා නම් එක්කෙනෙක්ගේ කුසක දරුවෝ කී දෙනෙක්ට අවස්ථාව දෙන්න ඕනද මිත්‍යා දෘෂ්ටික පවුලකින් මිදලා සම්මාදිට්ඨික පවුලක උපදින්න? එක කුසක දරුවෝ 10 දෙනෙක් හැදුවේ නැත්තම් එක කුසක දරුවෝ 10 දෙනෙක් හැදුවේ නැත්තම් අඩු ගානේ සම්මාදිට්ඨික පවුලක උපදින්නවත් අපිට අවස්ථාවක් නැහැ. මේක බරපතල තත්ත්වයක්. ඔයයි නොහිතපු තැනක්. මොකද මේ වැරද්ද අපිට කළා 1970 වගේ කාලේ පුංචි පවුල රත්තරන් කියලා අපි සංහාරය පටන් ගත්තා. ඒ සංහාරේ ඊටාත්ම බරපතල තැනට දැන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ආදරෙන් ඉල්ලන්නේ ඔබ චෛත්‍යයක් හදලා පූජා කරනවා වගේ ඊටත් වඩා ලොකු පින්කමක් මිනිස්සෙක්ට සම්මා දිට්ඨික පවුලක උපදින්න අවස්ථාව දෙන එක. තාම බෝසතාණන් වහන්සේ මෛත්‍රී බෝධිසත්වයොත් සංසාරේ අරකෙනේ. ඔබගේ කුසේ ඉපදිලා මේ ලෝකයට එළිය දකින්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වෙන්න පුළුවන්. එයාට බැරි වෙලාවත් ඔය මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදුනොත් මොකද වෙන්නේ? උන්වහන්සේගෙත් සංසාරෙ දික් වෙනවා තව. ඒ වගේ ප්‍රකෘති දුස්සීල බව තියෙනවානේ. ප්‍රකෘති දුස්සීල බව මිත්‍යා දෘෂ්ටියත් එක්ක තියෙනවා. සතුන් මරණ එක, ගල ලෝහිතයෙන් තෙමන එක. ඒ වගේ දේවල් කරන අයගේ පවුලක ඉපදුනත් සංසාරේ කොච්චර එහාට යනවද? ඒ නිසා බෞද්ධයෝ හැටියට අපි දැනගන්න ඕනේ දරු සම්පත සමාජයට ලබා දෙන්න අඩු වශයෙන් 10 දෙනා කෙසේ වෙතත් 5 දෙනෙක්ටවත් තමන්ගෙන් දරුවෝ ලැබෙන්න සැලැස්සුවේ නැත්නම් අද ඉන්න තරුණ අම්මලා තරුණ දූල පුතාලා ඔබ තමන්ගෙන් බුදු දහමට වෙන්න තියෙන යුතුයකම ඉටු කළේ නැහැ. ඔබ ජාතියට වෙන්න තියෙන යුතුයකම ඉටු කළේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් ඔබ වගකීමෙන් බැඳිලා ඉන්න බව අපි පැහැදිලි කරන්න ඕනේ. මේ අම්මගේ උපන්දිනේ දවසේ මම මේ කාරණාව සඳහන් කරේ. අම්මට ආශිර්වාද කරන්න අපි බලාපොරොත්තු වෙනවා හැම තරුණ දුවෙක් පුතෙක්ම විවාහක හැම තරුණ දුවෙක් පුතෙක්ම තමන්ගේ දරුවන් සංඛ්‍යාව අඩු ගානේ 5-6 දෙනෙක්ටවත් අරගෙන යයි. එහෙම වුණොත් પરම්පරා දෙකකින්වත් අර ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දිව්‍ය බ්‍රහ්මයෝ හැටියට ඉන්න අයත් ඒ වගේන් චුත වෙලත් ආපහු වෙනවා. ඒගොල්ලොත් මනුස්ස ලෝකේ උපදින්න ඕනේ. කොහෙද උපදින්න මව් කුසක්? තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික මව් කුසක්. එතකොට ඒගොල්ලන්ට මොකද වෙන්නේ?
මේකෙන් නේද අධර්ම බහුල වෙන්නේ. ඒ නිසා ලෝකේ සද්ධර්මයේ පිහිටවන්න නම් සද්ධර්මයේ පවත්වන්න නම් ඒ අයට ඉඩක් දෙන්න ඕනේ. ඒකයි මම මේ සඳහන් කළේ. හොඳයි. අද දවසේ අපේ ධර්මදේශනාව බෞද්ධ නාලිකාවේ තමන්ගේ දායකත්වයෙන් බාර අරගෙන කටයුතු කරන්නේ බොරලැස්කමුවේ වේරහැර ගංගාරාම පාරේ අංක 36 3D ලිපිනේ සෝමා හේවාමාන්න මහත්මිය ඇතුළු දූ දරුවන් සහ ඥාති මිත්‍රාදීන්ගේ සදැහැති දායකත්වයෙන් මියගේ ඥාතීන්ට පින් පමුණුවන්න හා සුජීවත්ව සිටින සැමට ආශිර්වාද කරන්න සෙත්පතණ්ඩයි මේ පින්කම සිද්ධ කළේ. වසර 17කට පෙර මියගේ දයාවංශ හේවාමාන්න මහත්මයා ස්වාමි පුරුෂයා. ඒ වගේම වසර 6කට පෙර අභාව ප්‍රාප්ත කමල් හේවාමාන්න පුතා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය දෙමාපියන් සහෝදර සහෝදරියන් ආදී සියලු ඥාතීන්ට පින් ලබා දී නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ආරමුණ වුණා. ඒ වගේම හේවාමාන මෑණියන්ගේ 80 වෙනි ජන්මදිනයට සෙත් ප්‍රාර්ථනා කරමින් දූ පුතුන්ගේ අනාගතාභිවෘද්ධිය උදෙසා සෙත් පතන්න. ඉඳුවර භූමිනිද භුවිනි සිනෙලි නදුන් තිසර චනිරු පංචලී රයන් මිනදි ආදී මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු දියුණුවට ආශිර්වාද කරන්න ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට කාර්ය මණ්ඩලයට එවැගේම දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරන්න. පානදුරේ ආර්යදම් හාමුදුරන්ට ගංගොළවේ සෝම හාමුදුර ඇතුළු අපවත් වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම රට වෙනුවෙන් දීපිදු සියලු රණවිරුවන්ට නිවන් සුව පතන්න ආබාධිත සියලු රණවිරුවන්ට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන් ඒක ඊටා වැදගත්. මියගිය අය එතනින් අවසන් වුණත් ජීවත් වෙන අය මිය යනකම් බොහෝ දුක් විඳගෙන ඉන්නවා. මේ ධර්ම දේශනාවත් අහනවා ඇති මේ රට රැකගත්තුවේ වීරෝදාර සෙබළුන්. ඒ අයට කායික මානසික ශක්තිය ඇති වෙලා නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම ධර්ම ශ්‍රවණයට පැමිණි සියලුම දෙනාටත් මේ උතුම් ධර්ම ශ්‍රවණ කුසලය පවින් මිදී කුසල්හි යෙදිලා සබ්බපාපස් සකරණං කුසලස්ස උපසම්පදා පවින් මිදී කුසල් වල යෙදිලා තමන්ගේ ජීවිත වාසනාවන්ත කරගෙන මෙලොව සුවපත් කරගෙන පරලොව සුවපත් කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනා වෙත මහා දයානුකම්පාවෙන් යුක්තව අද දවසේ ධර්මදේශනාව පවත්වා වදාළ ගරු කටයුතු දේශකයාණෝ පැපිලියාන සුනේත්‍රා මහදේවී පරිවේනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පඬිත ආචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් දහම් දේශකයන් වහන්සේටත් හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනයත් සමගින් ධර්ම දේශනාවෙන් අප මේ ආකාරයට සමුගන්නවා. ඔබ හැම දිනාටත් සම්මා සම්බුදු සරණයි.